සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමන් හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ පැහැගහගෙන සිටි සමාජය ගැන කියයි හොඳ මිනිහෙක් දෙයන් නිතරම මට කියූ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ හිත මගේ අයාලෙ ගිය දිනේ කඳුලැල් මොන තරම් පිරුණද ඔය නෙතේ ඒ ඔව දන්මා සුමගටගෙන මිස නෑ හැර ගියේ අද මා සිටිනා තැන දැක සතුටින් අවවාද වේ හොඳ මිනිහෙක් මෙයන් නිතරම මට කියූ මතු සසරෙත් පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ මගේ නොබියව ළඟ හිඳී දියුණුව දැක මගේ ආශිර්වාද දී නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් උනේ උපදින හැම භවයකදීම වෙන්නද මම පුතු ඔබේ හොඳ මිනිහෙක් මෙයන් නිතරම මට කියූ වතු සසරෙත් ඔබමයි තාත්තේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ පැහැගහගෙන සිටි සමාජය ගැන කියයි හොඳ මිනිහෙක් මෙයන් නිතරම මට කියූ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ හිමාලයට වඩා උසයි සෙනෙහස පපු කඳේ. ඒ වගේ සෙනෙහසක් ඒ තරම් විශාල සෙනෙහසක් අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ පපුවේ තියෙනවා ඇරෙන්න වෙන කාගේ පපුවකද එහෙම ලොකු සෙනෙහසක් තියෙන්නේ නේද? නමෝ බුද්ධාය කියලා ඔබ හැම දිනාටම ප්‍රාර්ථනා කරමින් අපි අද අපේ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මේ සෙනෙහසේ නිවහන ශ්‍රද්ධා රූප වාහිනියෙන් ඔබ වෙත ගෙනෙන ගොඩවදින්න අපේ නිවහනට අපේ නිවහනේ සෙනෙහස ඉතිරිලා තියෙන්නේ අද
අනිවාර්යෙන්. ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදි අපේ සෙනෙහසේ නිවහනට ගොඩ වැදිලා ඉන්නේ බොහෝම ආදරණීය ඒ වගේම හරිම අපිට පවුල ගැන හොඳට කතා බහ කරන්න පුළුවන් පවුලේ තියෙන මේ අභිමානීය ශක්තිය ගැන හොඳටම කතා කරන්න පුළුවන් බොහොම හයිය පවුලක්. ඔව් මේ අර සෙනෙහස පපු කුහරේ රඳවගෙන ඒ උත්තරීතර පීතෘ ස්නේහය උතුරලා ගිය ආදරණීය රත්තරන් අභිමානවත් තාත්තා ආඩම්බරකාර තාත්තා මේ වෙලාවේ වෙනදට වඩා අපේ මේ මැදිරිය ආලෝකමත් වෙලා නිකන් හඳ පායලා වගේ. ඔබතුමා ඉතාමත් ආදරයෙන් මේ වෙලාවේදී අපි පිළිගන්නවා. මේ කොහොමද තාත්තේ සැප සනීප හොඳින් ඉන්නවද? මේ දවස්වල පොඩි අසිනම ගතියකුත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වෙනදාට වඩා ටිකක් මේ අමාරුවෙන් තමයි ටිකක් කාලය ගත කරන්නේ. එහෙමද? ඉතා ඉක්මනට නිරෝගී සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් කතා කරමු. මේ ඉන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. දරුවෝ 6 දෙනෙක් මේ ලෝකයට දායාද කරනු ලැබුව ආදරණීය පියෙක් සහ මවක්. ආඩම්බරකාර පියෙක් සහ මවක්. එයාගේ හොඳට වැඩිච්ච දරු පැටව ඉන්නකොටනේ. ඔව් දැන් මෙතන මේ හැබැයි 5 දෙනයි ඉන්නේ. අද එක්කෙනෙකුට එන්න පොඩි අපහසුතාවයක් තිබුණා. එයා පවුලේ එකම දියණියනේ. එයා හිටියනම් තමයි මේ පවුලේ ආලෝකය තවත් වැඩි වෙන්නේ. අනිවාර්යෙන් ගෑනු ළමෙක් ඉන්න ඕනේ පවුලක ආලෝකය වැඩි වෙන්න. ඇත්තද? අපේ ගෙදර දෙන්නේ. අයියා ගාව ලයිට් තියෙනවා. හරි මේ තාත්තේ LG ගාමිණී රත්නසිරි මහත්මයා මේ ඉන්නේ. අපි කතා කරමුකෝ ගෙවල් පැත්තේ ඉඳලම. කොහෙද ගම කොහෙද ජීවත් වෙන්නේ? මහනුවර ප්‍රදේශයේ පූජාපිටිය දොළපිහිල ග්‍රාමයේ. දොළපිහිල ග්‍රාමයේ නේ. හරි බොහොම සුන්දර හරිත ප්‍රදේශයක් නේද? එහෙමයි. හොඳයි. මේ අම්මගේ නම? HP ඉන්ද්‍රාණි. ආදරේට කියන්නේ ඉන්දු කියලා කියන්නේ. හරි. එතකොට ඔබතුමාම අඳුරලා දෙමු පුතාලා 5 දෙනාම. ලොකු පුතා චතුර ඉන්දික. ගයාන් රත්නසිරි. ඔව්. 3 අසාන් මේනක රත්නසිරි. 4 අමිත් ඉරාන් රත්නසිරි. රාහුල් සංග රත්නසිරි අන්තිම. දුවගේ නම නයනා මයෝමි රත්නසිරි. නමුත් අද එයා කීවෙනියද පවුලේ? 5 වෙනියා. 5 වෙනියා. එහෙම. මේ බඩපිස්සනේ? එහෙම. හරි. එතකොට මේ අපිට හොඳ සාකච්ඡාවක් කරගෙන යන්න පුළුවන් අද දවසේ. අපිත් එක්ක රැඳිලා ඉන්න මේ අනුග්‍රහක බෞතුන් ගැන කතා කරලා මෙමු නේද? අනිවාර්යෙන්ම. මතක් කරන්න ඕනේ සෙනෙහසේ නිවහනත් සමගින් අත්වැල් බැඳගෙන ඉන්න අපේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වයේ සපයන CIB shopping center සලුපිලි ලෝවේ ශ්‍රී ලාංකේය අභිමානය CIB shopping center මේ වෙලාවේ බොහොමත්ම ආදරයෙන් මතක් කරලා ඉන්නවා. ඒත් සමගම සමාදර අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ කොළඹ ටෙක්ස්ටයිල් එක්සිකියුටිව් පෙරි ඇලන් ෂර්ට්ස් වෙතින්. ඉතින් මේ දෙගොල්ලටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. තව අනුග්‍රහක බෞද්ධුන් රාශියක් අපිත් එක්ක ඒකාත්මික වෙලා ඉන්නවා. ඒ අය ගැනත් අපි පස්සේ කතා කරමු නේ. ඔව් වැඩසටහන අතරතුරේදී කතා කරමු. විශේෂයෙන්ම CIB shopping center පිළිබඳව ඔබට ඉතාමත් සුබ ආරංචියක් කියන්නත් තියෙනවා. හොඳයි දැන් අපි මේ හැමදිනම එකතු කරගෙන කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. තමයි තාත්තත් එක්ක අපි කතා කරන්නේ. ඔව්. අම්මගෙන් කතාව පටන් ගමු. අම්මා අපි මුලින්ම යන්ද දරුවෝ එන්න කලින් ඉස්සෙල්ලම කාලෙට. අපි කැමති දැනගන්න මං හිතන්නේ අපි වගේම බලන් ඉන්න ප්‍රේක්ෂකයොත් කැමති ඇති කොහොමද මේ තාත්තව හම්බුනේ කියලා දැනගන්න. හම්බුනේ වත්තලදී. වත්තලදී. ගම කෑගල්ල. මෙයාලා මේ හිටියා මේ අරයා දොළපිහිල්ලේ අම්මා කෑගල්ලේ හම්බුනේ වත්තලදී. බලන්නකෝ ඒකත්. කියන්න ලොකු අක්කා කටුනායක හිටියා. මමත් ඒ ගෙදර නතර වෙලා හිටියා. ඊට පස්සේ මෙයාලා එහි මේ කොන්ත්‍රාත් කරගෙන වැඩක් කරා. ඒ හිදි තමයි දෙන්න යාළුවෝ. ඔය කොයි කාලේද? 86 වගේනේ. 86. 86. එතකොට ඒ කාලේ ඉඳලා මේ වෙනකොට දැන් 86යි. දැන් 2020. දැන් 2020. 2020. අවුරුදු 34ක් නේ. අවුරුදු 34 ඇතුළත
දරු පැටව් 6 දෙනෙක්. හරි අභිමානයක් ඒක ගෞරවයක් සහ මේ අය ඉන්න ශේෂ්ත්‍ර එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. හරි රසබර තැන් ගොඩක් තියෙනවා මේ පවුල ඇතුලේ කතා කරන්න. ඔව් මේ මුලින්ම කතා කරන්න ඕනේ මේ එක්කෙනෙක් ඉන්නවා මේ පවුලේ පස්සේ මේ හිමීට අපි අනිත් අය ගැන කතා කරනවා. එක්කෙනෙක් ඉන්නවා මේ තාත්තගේ සල්ලි දාලා තියෙන ලාච්චුවට පොඩ්ඩක් හොටේ දාන්න බලපු එක්කෙනෙක් ඉන්නවා. එයා මේ හැමදාම එයා ගැන දන්න හින්දා තාත්තා මේ ලොක් කරලා යන්නේ ලාච්චුව. මේ පුතයා කරලා තියෙන වැඩේ දන්නවද? ලාච්චුව ලොක් එක අරගන්න බැරි හින්දා ඒක ලාච්චුව කඩන්නත් බෑනේ. බැරි හින්දා මෙයා කරලා තියෙන්නේ මේසි ලාච්චුව නෝය. මේසි ලෑල්ල පිටින්ම ගලවලා අයින් කරලා සල්ලි ටික අරගෙන ලෑල්ල තියලා හරියට හදලා. හොඳ වඩුවෙක්ගේ මූලික ලක්ෂණ පෙන්නුම් කරලා තියෙන පුංචි කාලේ. හැබැයි එයා දැන් වඩු කාර්මික ශිල්පියෙක්. දක්ෂ වඩු කාර්මික ශිල්පියෙක්. හොඳ වැදගත් වඩු කාර්මික ශිල්පියෙක්. එයා තමයි මේ දිගම රැවුල වවාගෙන ඉන්නේ මෙතන. මගේ ළඟින්ම ඉන්නේ. ළඟම ඉන්නේ කණින් පෙන්නන්න. මේ එයා මේ පවුලේ අහිංසකම කෙනා විදිහට තමයි රඟපාන්නේ. හැබැයි මේ පවුලේ ඉන්න චණ්ඩියා එයා තමයි. මොකද විවිධ කරදර බාධක කම්කටොළු ඇති වුණාට පස්සේ කට්ටියට දෙකක් ඇනලා හරි කමන්නේ අපේ මේ පවුලේ කට්ටිය බේරගෙන එන හදෙත් තමයි මේ හදේ. අපි කතා කරමු ඉස්සරහට. හරි තාත්ති මේ මුලින් ඉඳලා අම්මයි තාත්තයි විවාහ වෙච්ච දවසේ ඉඳලා හිතුවද මෙච්චර ළමයි ප්‍රමාණයක් හදනවා අපි මෙහෙම ප්ලෑන් එකක් තිබුණාද? නෑ එහෙම එකක් තිබුණේ කොහොමද එහෙම උනේ දැන්? ඒක ඉතින් ජීවිතේ ගෙන යන්න ඉතින් ඒක ඉබේම වගේ සිද්ධ වුණා. අර මේ දුවෙක් ඕන කිව්වලු නේද අම්මා? ඔව් ඒක අවසාන මොහොතේදී දුවෙක් ඕන එකක් ඕන කියලා තමයි හිටියේ. ඉස්සෙල්ලාම ලොකු පුතා හම්බුණා දුවෙකුට ආසා උනේ අම්මා. අම්මට ඕනකම තිබුණා. කියන්නකෝ ඉතින්. ඉතින් ඊට පස්සේ ඉතින් දුවලා හොයන යනකොට ආවේ පුතු. 4 දෙනෙක්ම පුතාලා හම්බුණා. ඊට පස්සේ තමයි ඉතින් පස්වෙනියා දුව හම්බුනේ. ඉතින් එතනින් ඊට පස්සේ දුවෙක් ඕනේ නේ. ඒතර පස්වෙනියා එයත් පුතෙක් මේ 6 වෙනියා. 6 වෙනියා. අම්මා දන්නා අම්මා කියන්නේ. දුවට ඕන කිව්වා නංගි කෙනෙක්. සෙල්ලම් කරන්න. ඊට පස්සේ අම්මුනේ මල්ලි කෙනෙක්. මල්ලි කෙනෙක් අම්මුනේ. හවුදයි මේ දැන් අම්මා මට තියෙන අනේ සමා වෙන්න අනේ ඔයා ප්‍රශ්න වගේ ප්‍රශ්න නෑ ඔයා විශ්වනේ ඔයාට කතා අහන්න මට මේ පවුල දැක්කට පස්සේ මේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා අන්න ඉවරයක් කරගන්න විදියක් නෑ ඒක අම්මේ දැන් අම්මට හිතුන්නේ නැද්ද මේ අනේ මොන කරදරයක්ද මේ හැමදාම අතේන දරුවේ නේද හැම අවුරුද්දකම දරුවෙක් අතේ හැම කාලෙකම අවුරුදු 5න් පාට හරි 4න් 4ට වගේ දරුවෝ අතේ හැමදාම කිරි දෙනවා මොකද්ද මේ කරදරේ කියලා හිතුන්නේ නැද්ද එහෙම හිතුන්නේ ඈ එහෙම හිතුන්නේ නැහැ මට මොනවද හිතුනේ එහෙනම් මට හිතුනේ මේ ගොඩක් කට්ටිය ඉන්නකොට පවුලත් ලොකු පවුලක් වෙනවා කියලා මට හිතුණා පවුල ඇයි ඉතින් අඬන්නේ ඔය මට දුක හිතෙනවා සතුටට මේ වගේ හයියට පුතාලා 5 දෙනෙක් ඉන්නවා කියන්නේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කොච්චර ලොකු ආඩම්බරයක්ද සතුටක්ද මටත් හිතෙන්නේ දැන් මේ වගේ අයියලා මල්ලිලා ටිකක් ඉන්නවා මගේ පවුලෙත් මට තියෙන ගැම්මනේ ඒක අහන්න ඕනේ අක්කා හිටියානම් නංගි හිටියානම් එයා කියයි අයියලා මල්ලිලා 5 දෙනෙක් එක්ක ගෙවන ජීවිතේ එයාට කොයිතරම් සුන්දරද කියලා හැබැයි ප්‍රශ්නත් ඇති එයා හිටියනම් ඒක දැනගන්න තිබුණා අපි තාත්තගෙන් අහමුකෝ තාත්තා එතකොට දැන් මේ අයියලා 3 දෙනෙකුයි මල්ලි කෙනෙකුයි අතර ඉන්නවනේ දුව එයාට කොහොමද එයා නෑ අපිට මේ දේවල් ගැන අහගන්න එයාට කොහොමද මේ සහෝදරයෝ 5 දෙනාගෙන් ලැබෙන සහයෝගය එයාගේ ජීවිතේට පොඩි කාලේ ඉඳලා 7 දෙනෙකුට එක්කනයිනේ ඔව් ඒ එයාට ගොඩක් ආදරේ ලැබුණා අපි දෙන්නගේ ආදරේ ඒගොල්ලෝගේ ආදරේ එයා හොඳට වැඩුණා දැන් එයා අද මොකද ආවේ නැත්තේ? එයාට අසනීප තත්ත්වයක් නිසා තමයි ආවේ නැත්තේ. අසනීප නැහැ කිව්වා. එන්න විදියක් නැහැ කිව්වා. හොඳයි. දැන් මේ ලොකු අයියන්දිත් එක්ක පොඩ්ඩක් කතා කරමු. ලොකු අයියා කියලා විස්තර. ලොකු අයියත් එක්ක තමයි මම හිතන්නේ කතා කරන්න ඕනේ. මොකද පවුලක වැඩිමහල් සහෝදරයා කියන්නේ විශේෂයෙන් සහෝදරියකට වඩා පවුලේ වැඩිමලා සහෝදරයෙක් වුණාම එයාට තියෙන වගකීම වැඩි. ඉතින් කොහොමද මේ මල්ලිලා 4 දෙනෙකුයි නංගි එක්ක ලොකු බරක් වගකීමක් ඔයාලට දැනෙන්නේ නැති. කොහොමද ඒ බර දැනුනේ?
අපි ඔක්කොම එකට වෙන්න මට ලොකු බරක් දැනුනේ නැහැ. හැමෝම එක විදිහටම හිටියා. කාගෙන් කරදරයක් නුනේ නැහැ. මෙයා පොඩ්ඩක් හදා ගන්න අමාරුයි. මෙයා තමයි දරුණුව කෙනා. මොකද මටත් ගහලා තියෙනවා. මේ එතකොට මේ දැන් මේ සහෝදර සහෝදරියෝ මේ එකට එකතු වෙලා ඉන්නකොට දැන් ලොකු වයස් පරතරයකුත් නැහැනේ. ඒ හින්දා ඔයාට ලොකු මේ වෙනසක් දැනෙන්නේ නැතුව තියෙන්නේ. යාළුවෝ වගේම තමයි එකනම හිටියේ. හැමදේම කරේ එකට. මේ පාර්ලිමේන්තුව තියෙනවනේ. පාර්ලිමේන්තුවේ හැදුවට පස්සේ ඕකෙන් ඇත්තටම ගත යුතු දෙයක් නැති වුණා. හැබැයි පාර්ලිමේන්තුව හදන කාලේ සහ හදන්න ඉස්සර වෙලා ඒ පාර්ලිමේන්තුවේ වැඩ කරපු මිනිස්සුන් ඒ පාර්ලිමේන්තුවේ යම් දෙයක් ඉගෙන ගත්තා. ඉගෙන ගන්න දේවලුත් තිබුණා. ඔව්. ඒ ගැන කතා කරමු. පුංචි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා. ඔය ඉදිරියම රැඳී ඉන්න මේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔබගේ හදවතට සමීප වන සෙනෙහසේ නිවහන. සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමාන. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙලා ඉන්නේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔබට සෙනෙහසින් තිරින කරන සෙනෙහසේ නිවහනත් සමගින්. අපි දැන් අර මේ විරාමයට යන්න කලින් පාර්ලිමේන්තුවෙන් ඉගෙන ගත්තේ කවුද? මේ අපි ඒ කතාව තා චුට්ටක් පහුවට තා චුට්ටකින්. ඔව්. හා. තාත්තේ. දැන් තාත්තා කේ රැකියාව මේසන් වැඩ ටයිල් වැඩ කිරීම. එතකොට අම්මගේ රැකියාව අම්මා වැඩකට යව්වේ නෑ මම. වැඩකට යව්වේ නෑ. ඉතින් යවන්න විදියක් නෑ. ඉතින් කොහමද යවන්නේ? යවන්නේද? එතකොට තාත්තට හිතුන්නේ නැද්ද කිසිම වෙලාවක තමන්ගේ එක පඩියයි ගන්නෙ ඈ අනිත් එක ඔබතුමාගේ පඩිය ලැබෙන්නේ මාසික හැම මාසෙකම අවසානයේට ලැබෙන මේ අනිවාර්ය පඩියක් නෙවෙයි වැටුපක් නෙවෙයි ඒක නේද? ඒක ඔබතුමා මහන්සි වුණොත් ඔබතුමාට ලැබෙනවා. නැති වුණොත් අසනීපයක් වුණොත් එහෙම ඒක වෙන්නේ නැහැ. එහෙනම් බයක් ඇති වුනේ නැද්ද? අපහසුතාවයක් දැනුනේ නැද්ද? මෙහෙම දරුවෝ මෙච්චර ගොඩක් හදා ගන්නකොට මේ ආර්ථිකව ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. නෑ එහෙම හිතුනේ නෑ කවදාවත්. හිතුනේ නැත්නම් මොකද ප්‍රශ්නය? එහෙම ප්‍රශ්නයක් මතුනේ නැහැ අසනීප වෙනකම්. අසනීප වුණා. 2005 පහේ විතර මතක හැටියට. එතනින් එහාට කොහොමද මේ තරම් ලොකු පවුලක් නඩත්තු කරන්න ඒ දේවල් කරගත්තේ අසනීපෙන් පස්සේ? අසනීපෙත් එක්ක මට කොහොමත් මේ ඇඳින්වත් බහින්න දුන්නේ නැහැ මාස 3ක් යනකම්. නමුත් ඒ වෙනකොට මේ අපේ මගේ ලොකු පුතා ඒ බර කරට අරගෙන අනිත් කට්ටියත් එක්කම මොනවා හරි කරමින් කොහේ ගමේ මොකක් හරි වැඩක් කරමින් බර කරට ගත්තා. බලන්න. දැන් මේ කතා කරන්නේ මේ පවුලක එහෙම මේ ලොකු පවුලක් ඉන්නකොට විස්තෘත පවුලකදී එහෙම කිසිම අවස්ථාවක අසරණ වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. යම් කිසි අවස්ථාවක තාත්තා අසනීපයකටපත් වෙලා හිටියොත් නැත්නම් වෙන සහෝදරියක් අසනීපයකටපත් වෙලා හිටියොත් බේරගන්න අය ඉන්නව නේද? මේ පවුලේ බර කරට ගත්තේ මේ ලොකු පුතණ්ඩියා. ඒ ලොකු පුතණ්ඩියට සහයෝගය ලබා දුන්න මේ ඊළඟ පුත්‍ර රත්නව 4 මේ 4 දෙනාත් එක්ක එකතු වෙලා ලොකු අයියා වැඩේ කරගෙන ගියා නේද? තව දෙයක් කියන්න ඕනේ මේ තාත්තා අසනීප වෙන්නේ තවත් තාත්තා ළඟ වැඩ කරපු සේවකයෙක්ගේ ජීවිතයක් බේරගන්න ගිහිල්ලා. ඉතින් ඒකත් විශේෂ දෙයක්. හැබැයි මම දැන් ඔබතුමාට මේ වෙලාවේ වෙනකොට තේරෙනවා ඒ කරන්න ගිය හොඳ දෙයින් යම්කිසි අපහසුතාවයකටපත් වුණාට බෑ කවදාවත් නරකක් වෙන්නේ නැහැ. මේ මනුස්සකම් වලට වටිනාකම් ලැබෙනවා. අම්මට හිතුන්නේ නැද්ද තාත්තා තනි මේ වැටුපකින් මේ පවුලම ජීවත් කරන්න උත්සාහ කරන්නේ. යම් අවස්ථාවක මොකක් හරි අසනීපයක් හරි කරදරයක් වුණොත් එහෙම මම මේකට මුණ දෙන්න ඕනනේ කියලා හිතුන්නේ නැද්ද? හිතුණා. මොකද්ද ගත්ත පිළියෙම? මට මම පොඩ්ඩක් බාධා කරනවා. මෙයා ඒ අනගමම මෙයා චම්පිසි තැන් වල ගිහිල්ලා පොඩි වැඩ කරා. වැඩ කරලා මුදලක් මගේ අතරම ගෙනත් දුන්නා. එතකොට ගෙදර මූල්‍ය කල්පනාකරණය කරන්නේ තාත්තද අම්මද? අම්මා තමයි කල්පනාකරණය කරන්නේ. තාත්තා ගෙනල්ලා දෙනවා. ගෙනත් දීලා නමුත් ආය නැවත ගන්නවා. මේ බලන්න මේ තාත්තා මේක කියන විදිහත් බලන්නකෝ. කතා කරන විදිහ සමහර මගේ මිත්‍රයෝම ඉන්නවා වෙන රටවල් වල ජීවත් වෙන අපි ඔක්කොම කෑම කන්න ගිහිල්ලා වාඩි වුණාට පස්සේ මගේ මිත්‍රයාටයි මටයි
විතරක් එයා ගෙවනවා. එයාගේ නෝනට නෝනා ගෙවන්නේ. ඒ මොකද්ද? ඒක තමයි එහෙම පවුල් තියෙනවා. දැන් ඒ ලෝකේ වෙන රටවල නම් ඒක ගොඩක්ම තියෙනවා. නමුත් අපේ රටේ මිනිස්සු වෙන රටවල් වලට ගිහිල්ලා ජීවත් වෙන මිනිස්සුන්ටත් ඒක ඇවිල්ලා. හැබැයි අපේ මේ සංස්කෘතිය වෙන කොහෙවත් නැහැ. අම්මේ තාත්තේ මේ බලාගෙන ඉන්න සහෘදයින්ට මේ කියන්නේ අපේ රටේ මහා සංස්කෘතියක් තියෙනවා. ඒක හරි මානුෂීයයි. ඒක හරි වටිනවා. හරි උත්කෘෂ්ඨ සංස්කෘතියක් අපිට තියෙන්නේ. හැබැයි අපි ඒවා නැති කරගනිමින් යනවා. ඒකයි අපි මේ හැම අවස්ථාවකදී මේව මතු කරන්න උත්සාහ කරන්නේ. මේ අම්මත් මේ තාත්තා hina වෙලා කියනවා අම්මත් කොහෙන් හරි සල්ලි හොයාගෙන ඇවිල්ලා මගේ සාක්කුවට දාලා. හැබැයි ආපස්සට කෑ ගන්නවා. එයා තමයි මූල්‍ය කල්පනාකරණය කරන්න කියලා. වර්තමානයේ වෙනකොට ලංකාවේ බොහෝ පවුල්වල අම්මගේ සල්ලි අම්මා තියාගන්නවා තාත්තගේ සල්ලි තාත්තා තියාගන්නවා. ඉතින් දෙන්න දෙපැත්තකට බෙදිලා ඕක ඊට පස්සේ දරුවන්ටත් යනවා. දරුවොත් එහෙම තමයි දෙපිල බෙදලා තමයි ජීවිතේ ගෙවන්නේ. එහෙමනේ මේ සමගියේ වපුරපු මේ වැපිරි මේ පළදාව මේ නෙලාගෙන ඉන්නේ. ඒ ගැන අපි කතා කරමින් ඉන්නේ. ඔව්. දැන් මේ අපි ලොකු අයත් එක්ක කතා කරානේ. පවුලේ වැඩිමලා විදිහට පවුලේ බර කරට අරගෙන පවුල වෙනුවෙන් දේවල් කරානේ. එතකොට මේ පවුලේ බඩපිස්සා ඉන්නවනේ. ඔව්. රාහුල් හරි ලස්සන නමක් නේ. ඉතින් මේ මම කැමති රාහුල්ගෙන් දැනගන්න පවුලේ බාලයා විදිහට අයියලා 4 දෙනෙක්ගේ මල්ලි කෙනෙක් කියන්නේ ඉතින් නේද? ඒක හදවතට දැනෙනවා ඇතිනේ. ඉතින් කොහොමද මොකද හිතෙන්නේ මේ වගේ වැඩුණු පවුලක ඒ වගේම බොහෝම ආදරණීය ගෞරවනීය අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලැබිලා ඉන්නවා. ඉතින් මොකද හිතෙන්නේ මේ වගේ පවුලක සමාජිකයෙක් වෙන්න ලැබිච්ච එක ගැන මොන වගේද දැනෙන්නේ? කතියෙන් බලනකොට ඒක සෑහෙන ආරක්ෂාවක් වුණා. සමහරක් කලාට නම් ඇත්තම වෙනවා. ටිකක් එපත් වෙනවා. මොකද පවුලේ බඩ විසා හොයනවා වැඩි නේ. හොයනවත් වැඩි කරදර කරනවත් වැඩි. කඩේ යවනවා වැඩි නේ. කඩේ යවනවා. ඒ වගේ වැඩවලට තමයි වැඩිපුරම තියාගන්නේ. තාත්තා ගැන මොකද තියෙන්නේ තාත්තා ගැන? අප්පච්චි හැම වෙලේම හොයලා බලනවා. ඉස්කෝල වැඩ කරනවාද කියලාත් අනිවාර්යෙන් අයියලාට කියනවා හොයලා බලන්න කියලා. තාත්තා හැම වෙලේම ඉන්න බෑ මේ ළඟට වෙලා ඉන්න බෑ වැඩට යනවා. ඊට පස්සේ අම්මත් එක්කම තමයි වැඩිපුරම ගැවසෙන්නේ. වැඩිපුරම රණ්ඩු කරනකොට ඉතින් කරදර කරන්නේ තක්කව තමයි. කත් එක්කම තමයි වැඩිපුරම මාත් එක්ක ඉන්නේ. ඉස්කෝලේදී ඉතින් වැඩ කටයුතු කරනකොට මේ කවුරුත් ගහන්න කරන්න එන්නේ නැහැ. කරදර කරන්න එන්නේ නැහැ. දන්නවනේ අයියලා ඉන්නවා කියලා. එතකොට මේ ඒක ලොකු ආරක්ෂාවක් වුණා. යනවාට ඉතින් ගෙදර ආපුවාම ඉතින් එක එක කරදර කරනවා. ඉගෙන ගන්න දේවල් වලට ඔයාගේ මේ ඇඳුම් පැළඳුම් ගන්නේ වට පොත්පත් ගන්නේ වට මේ සහෝදරයින්ගෙන් කොහොමද ලැබෙන සහයෝගය? සාමාන්‍යයෙන් මං ඉල්ලුවේ නැහැ. කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. ලොකු අයියා තමයි වැඩිපුරම. ලොකු අයියා අනිවාර්යෙන් කියන්න කලින් මට සල්ලි දෙනවා. මොකක් හරි වෙච්ච ගමන් තාත්තා කොහොමද අප්පච්චි කොහොමද සල්ලි දෙන්නේ? කියන්න කලින් සල්ලි දෙනවනම් මොකටද ඉල්ලන්නේ? අයියා දන්නා කියන්නේ මට මොකක් හරි දෙයක් ඕම කියන්නේ ඉතින් ඉස්කෝලේ යනකොට කොහොමද සල්ලි අරන් යනවනේ යාළුවොත් එක්ක කෑම කනවා මොන හරි එනකොටම හරි අයිස් කන්න හරි මොන හරි කරන්න යනකොට අයියා අනිවාර්යෙන් දෙනවා සල්ලි. අයියෙන් ඉල්ලන්න ඕනේ. අම්මත් අප්පච්චියෙන් කොහොම හරි අරන් තියාගත්තේ වයින් හරි කීයක් හරි මට දෙනවා. අප්පච්චි ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් සැර වෙනවා මේ සල්ලි දීලා මෙයා කරනවා කියලා. ඩක් කියනවා. මේ මට ආසයි එයාගෙන් මේ අයියා ගැන පොඩ්ඩක් දැනගන්න. අර hina වෙනවා. කියන්නකෝ මේ අයියා ගැන චුට්ටක්. වැඩි හරියම රණ්ඩු කරනකොට කියන්නේ එයා තමයි වැඩිපුරම ගහන්නේ කරන්නේ. සැරමයා කියන්නේ පවුලේ සැරමයා. මොකක් හරි පොඩි වරද්දක් කරත් සෑහෙන්න එයා ඒක කියන්නේ හදාගන්න වෙන්නේ නේද අයියා? හදාගන්න. මේ ඒක ඇත්තටම මේ අයියා කෙනෙක් එහෙම සැර පරුෂ විදිහට ඉන්නකොට මල්ලිලා නංගිලා බය වෙනව නේද? ඔව් ඇත්තටම කියන්නේ පවුලේ කට්ටියන් වැඩිපුරම බය යාට තමයි. ඒකෙන් නැතිවෙච්ච හොඳවල් තියෙනවද? ඔව් ඉස්සර කියන්නේ දහම් පාසල් යන්න ඕනේ හැම නැගිටින්නේ නැහනේ. ඔව්. එතකොට කලේ අරන් ඇවිල්ලා වතුර හලනවා. ආය ඉස්කෝලේ වැඩ කරන්න නැතුණාම ඒත් මේ තරවඩු කරලා තියෙනවා. ඔය සමහරවිට හැබැයි මෙහෙමත් ඇත්ත වෙනවා. ඔය ටී බලවල ඉන්න ගමන් වැඩ කරන ගමන් නිකන් එද්දිත් මේ පොඩ තට්ටු දානවා. පුරුද්දට වගේ. නැත්නම් යාර පුරුද්දට වගේ. යා නැත්නම් නිකන් අර නිින්ද යන්නේ නැති ගතියක් තියෙනවා. මේ අයියා ඇත්තද මේ කියන්නේ? ගයන්නේ? ඔව්. ඇත්තද ගයන්නේ? ඇත්ත වෙන්න ඇති නේ.
මොකද කතා කරන්න අඩු දැන් මෙතනට එන්න කලින් ගායන්ට අපිත් එක්ක කට හරි උත්තර හරියට නැති කතා කරානේ. ගායන්ට කට උත්තරේ නැති ඉන්නේ. ඔක්කොම කියන හැමදේම කියනවනේ ඉතින් මට කියන්න දෙයක් නෑ. දැන් මං හිතන්නේ පවුලක මේ වගේ වෙනස් කට්ටිය ඉන්න එකත් ඒ පවුලට හරි මේ විවිධත්වයක් ගෙනල්ලා දෙනවානේ. මං හිතන්නේ පවුලක එහෙම පිරිස ඉන්නකොට තමයි ඒකේ ලස්සන තියෙන්නේ. මේ දැන් මේ අර තාත්තා බොහොම මහන්සිලා ඉතින් රැකියාව කරලා මේ පස්ස 6 දෙනෙක් ඉන්නවනේ පවුලේ. එක එක්කෙනාගේ ආසාවල් සපුරන්න ඕනේනේ. ආසාවල් සපුරන්න ඕනේනේ. එක්කෙනෙකුට ගෙනල්ලා දීලා පරිගණකයක්. කම්පියුටර් එකක් ගෙනල්ලා දීලා ඉතින් ලස්සනට පෙට්ටි පිටින් ඔක්කොම ඒවා කරලා ගෙනල්ලා දුන්නාට පස්සේ පහුවදා ඉතින් තාත්තා වැඩට ගිහිල්ලා. වැඩට ගිහිල්ලා හවස වැඩ ඇරලා එනකොට කම්පියුටර් එක නැල්ලු. ඒක කෑලි වලට වැල් කරලා හැමතැනම දාලා තියෙනවා. ඒ පුතණ්ඩියා අර ඉන්නේ. මාතර ඉන්නෝ එයා තමයි ඔය ඉනාවේ හිටියට එයා තමයි එහෙම කරලා තියෙන්නේ. හැබැයි වැඩේ දන්නවද? ඒ වැල් කරලා ඊළඟ දවසේ තාත්තා වැඩ ඇරලා එනකොට ඔක්කොම ටික ගානට අපි දැන් වැල් කරලා ආපහු හයි කරන්න ගියොත් කෑලි ඉතුරු වෙනවනේ. වැඩි කෑලි වැඩත් කරනවා. හැබැයි වැඩි කෑලි ඉතුරු වෙනවා. මෙයා එහෙම නෑ වැඩ ඔක්කොම වැඩත් කරනවා. කෑලි ඉතුරු වෙලා නැති වෙන්න වැඩේ ගැට ගහගෙන. එයා මේ වෙනකොට පරිගණකාංශයේම ලොකු වෘත්තියක් කරන කෙනෙක් නේ. මොකද උනේ තාත්තා ගෙනල්ලා දුන්නාට පස්සේ මේ එතකොට වයස කීයක් විතරද? මම 11 අවසරේ. හා. මේ අපච්චි කියමක් කරි ප්‍රොජෙක්ට් එකක් ඉවර කරලා ආවට පස්සේ ඇහුවා මොනවා හරි ඕමනාද කියලා. මම කොහමද කම්පියුටර් එකක් තියෙනවනම් හොඳයි කියලා. ඊට පස්සේ මගෙත් එක්කම කියලා අරන් ආවා ඔක. පස්සේ ඉතින් පොඩ්ඩක් ඔය ඉන්ටර්නෙට් එකෙත් බලලා මේ නිකන් ගලවලා බැලුවා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ කොහොම හරි එන්න කලින් හදාගන්න කියලා හිතන් හිටියට කරගන්න බැරි වුණා වැඩ. එනකොට ඉතින් බිම පුරාම කෑලි ගලවලා දාලා ගන්න දෙයක් නැහැ. මොකුත් කිව්වේ නැහැ. මොන දිහාවල්ලා ගියා. අම්මත් කී හිටියා ඉක්මනට හදාගන්න නැත්තම් කුටි ගන්න වෙයි කියලා. ඊට පස්සේ තාත්තා ඇයි ඒ වෙලාවේ මෙයාට මොකුත් කිව්වේ නැත්තේ? තරහකුත් ආවා. ඒ වුණාට ඒක එහෙම නිවිල ගිහිල්ලා මොන දිහා බලලා ගිහලා කමන්න බලමුකෝ කියලා ඔය කමන්න එක නෝන් ගියා යන්නේ. ගලවලා මොකද කරන්න කියලා නේ කියලා හිතුවා. ලොකු තරහක් ආවා. නමුත් ඒක ඒකම නැතිලා ගියා. මතකයේ හැටියට. හරි. එතකොට මේ අම්මගෙන් මම ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්නම්. දැන් සාමාන්‍යයෙන් දැන් මේ පවුලට එක දුවෙක් ඉන්නවනේ. සාමාන්‍යයෙන් දුවෙක් තමයි අම්මට ගොඩාක් ළඟ, ගොඩාක් ලෙන්ගතු. කොහොමද මේ පුතාලා 5 දෙනා අම්මත් එක්ක තියෙන බැඳීම? පුතාලා 5 දෙනාත් හොඳට මට ආදරෙන් ඉන්නවා. 5 දෙනාම. දුව වගේම පිරිමි ළමයි 5 දෙනාත් අම්මට ගොඩක් ආදරෙයි. තාත්තට වැඩි අම්මට කිට්ටුයිද? කිට්ටුයි. තාත්තට කියන්න බැරි දේවල් අම්මා හරහා වෙනදි තාත්තට යන්නේ නේ. ඒකත් මට වැඩිය අම්මත් එක්ක තමයි හැමදේම කියන්නේ කරන්නේ ඔක්කොම කරන්නේ මට ටිකක් දුවත් එහෙමද? දුවත් එහෙම. දුවත් එහෙම. නෑ දුව අපච්චිට ආදරේ ගොඩක්. ගොඩක් ආදරේ. දුව මට ආදරේ තිබුණා. දුවල එහෙම තමයි. වත් එහෙමද? ඔව්. කෙලිම ඕල්. එතකොට අම්මේ මේ අම්මට හිතුන්නේ නැද්ද මේ දරු පැටවුන්ගේ අනාගතය ගැන අධ්‍යාපනය පිළිබඳව මේගොල්ලෝ ඉදිරියට යවන්නේ කොයි විදිහට පිළිබඳව තාත්තා මොකද තාත්තා නිතරම ගෙදර නැහැනේ අම්මනේ ගෙදර ඉන්නේ ඒ ගැනත් හිතන්න ඕන කියලා හිතුණා නේද මම හැම වෙලාවෙම ඉස්කෝලේටම යනවා ගිහිල්ලා මේ සර්ලගෙන් අහනවා මෙයාලා කොහොමද කියලා එතකොට එයාලා සර්ලා කියනවා මට මෙහෙමයි මෙයාලා මේ විදිහට හදාගන්න කියලා එතකොට මෙයාට ලෙඩ වෙලා හිටියේ අම්මට දැන් දැනුනේ නැද්ද මේක මහා බරක් කියලා හිතුන්නේ නැද්ද නෑ එතකොට අම්ම දැන් මේ දරු පැටව හැමෝටම දැන් අම්මගේ කිරි දෙන්න බෑනේ පිටි කිරි දීලා හැදුනේ මේ පිටි කිරි දුන්නේ නෑ එක කිරි පැකට් එකක් මං එයාට අරන් දීලා නෑ ළමයි පොඩ්ඩක් ඉන්න ඔයා ඉන්න පොඩ්ඩක් මම මේ අම්මගෙන් ඔව් ඒක කිරි පැකට් එකක්වත් අපි කඩින් අරන් දීලා නෑ අම්මගේ කිරි වලින්මයි මේගොල්ලෝ හැදුනේ නේ දරුවෝ 6 දෙනෙක් ඔව් මේ බුවනේ මේ වැඩේ හරියන්නේ නැහැ අම්මගේ කඳුළු ටිකක් පිහදාගෙන ආයතරක් ඉක්මනට එන්න පුංචි විරාමයක් කරන් එන්න
ඔය ඉදිරියම රැඳී ඉන්න සද්ධා රූප වාහිනියෙන් ඔබ වෙත ආදරයෙන් තිළින කරන සෙනෙහසේ නිවහන සමගයි ඔබ මේකාත්මික වෙලා ඉන්නේ. සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමාන. ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොවුතුරු සුව විඳිනා කලාවැවේ නිල් දියවර අපේ අම්මා කළුවර හරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකි බිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහමායාවනි කවදාදෝය හිත දරුසෙනෙහසින් මිදෙන්නේ ආදරණීය මෑණියන් විශාකාව වේ මෙත්මග නෙත් හමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ආදරණීය රත්තරන් පුතුගේ මොවින් ගැයුන ගීතේ මේ අර පාර්ලිමේන්තු කතාව කියලෙමුද? ඔව් නේ නැත්තම් දැන් අපේ ප්‍රේක්ෂකයෝ බලයි මොකද්ද මේ පාර්ලිමේන්තු කතාව තාම කිව්වේ නැති කියලා. තාත්තේ කියන්නකෝ පාර්ලිමේන්තුවේ මොකක්ද ඉගෙන ගත්තේ? මොනවද ඉගෙන ගත්තේ? මම ආවේ එහෙට පාර්ලිමේන්තුවේ හදන්න තමයි ආවේ මං. හදන වැඩ කරන්න මේ සංගර ගන්න තමයි ආවේ. හැදුවේ තාත්තා. මම විතරන්නේ ඉතින් ගොඩක් ඔව් ඒ හිටියා. ඔව් තාත්තා එකෙන් වැඩිපුරම ඉගෙන ගත්තේ මොන ශාස්ත්‍රය පිළිබඳව? මම මේසින් වැඩ කපරාදු කරන්න වගේ දේවල් තමයි ඉගෙනගෙන ආවේ. නමුත් ජපානු මං වැඩ කරන දිහා බලලා මේ මාව දැම්මා අර ටයිල් අල්ලන්න. එතනින් මං ඒගොල්ලෝගෙන් ඉගෙන ගත්තා ගොඩක් දේවල්. මොකද මේ අපි අපේ අය වැඩ මේසින් කෙනෙක් දවසට ටයිල් කට ඒ කාලේ 4 වගේ තිබුණේ පොඩි කෑලි. ඒවා සාමාන්‍ය දවසට එක පෙට්ටියක් වගේ තමයි අපි කට්ටිය අල්ලන්නේ. දවසට ගමක වගේ වැඩ කරොත් එහෙනම් මේ වගේ තැනක වැඩ ගන්න එච්චරයි පෙට්ටියක් වගේ. ඔය අරගොල්ලෝ අරගොල්ලෝ එහෙම නෑ දවසට පෙට්ටි 45ක් ගන්නවා. ඒ ක්‍රමය කියලා ඒ ක්‍රමය අපිටත් කියලා දුන්නා. ඔන්න ඊටාම කෙටි කාලයකින් හොඳ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි විවිධ වැඩක් කරගන්න ඕන නම් අමතන්න ගාමිණී මහතා. හොඳයි. අපි අමිත් එක්ක කතා කරමුනේ. අමිත් අපිට කියන්නකෝ දැන් ඕනම දරුවෙකුට තමන්ගේ අම්මයි තාත්තයි කියන්නේ ලොකු හයියක්. හැබැයි සමහර පවුල් තියෙනවා එක්කෝ අම්මා නැහැ නැත්නම් තාත්තා නැහැ. ඉතින් අම්මයි තාත්තයි දෙන්නම ඉන්න දරුවෙක් කියන්නේ හරීම වාසනාවන්තයි. ඉතින් ඔයාට ඒ වාසනාව තියෙනවා. මොකද හිතෙන්නේ මේ වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ගෙයි දරුවෙක් වෙන්න ලැබිච්ච එක ගැන? ඇත්තටම මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා. මේ අම්මගේ අප්පච්චිගේ අම්මගේ ළමෙක් කියලා ඉපදෙන්න හම්බුනේ කියන. ඒ වගේම මේ සහෝදරියෝ එක්ක ඉන්නකොට පොඩි කාලේ ඉඳන්ම මට ගොඩක් ආදරෙන් සැලකුවා. මෙයාලගේ නම් වැරදි වලට ගොඩක් ගහලා තිනවා. මට වැඩිය ගහපු එකක් මට වැඩිය මතකත් නැහැ. ගොඩක් ආදරෙන් හදලා තියෙනවා. මේ ඇත්තටම මගේ
අධ්‍යාපන වැඩ කටයුවලට සෑහෙන්න මට ඕන ඕන වෙලාවට ගැන මං ගොඩක් ක්ලාස්වලට ගියා. ඇත්තටම අයියාගේ අර පවුලි ප්‍රශ්න වුණාට පස්සේ අයියලා හින්දා අයියලාගේ අධ්‍යාපන කටයුතු ඉස්සරහට ගෙනියන්න හම්බුනේ නැහැ. මට ඒ අවස්ථාව හම්බුණා. ඒකට හැම පැත්තෙම උදව් හම්බුණා මට. දැන් සල්ලි වුණාම අප්පච්චි නෑ නොකිය කොහොම හරි දෙනවා. එහෙම නැති වුණත් අයියා හරි මට දෙනවා. අම්මත් ඕන එකට අප්පච්චිත් එක්ක රණ්ඩු වෙලා හරි සල්ලි අරන් දෙනවා. ඇත්තටම මේ වගේ අම්මා කෙනෙකුයි අප්පච්චි කෙනෙකුයි ඉන්න එක ලොකු ආසනාවක්. මේ වගේ සහෝදරයොත් ගොඩක් ඉන්න එක ඇත්තටම ලොකු හයියක්. තමයි. මේ පොඩි මල්ලි හොඳ වැඩ කරනවා. මෙතන සාමාන්‍ය කතාවට තියෙන්නේ ගේ ගිනි පිටට දෙන්න එපා කියලා. ඔව්. හැබැයි ගේ ගිනි තියෙන ළමයි දැකලා තියෙනවද? ගෙවල් ගිනි තියන්න හදන තාත්තා අමාරුවෙන් අතපු ගේ. මොකද උනේ? එදා ගෙදර හිටියේ අම්මයි මා විතරයි. මගේ කාමරේට කියන්නේ මේසයක් හදාගත්තා. මේසයක් හදාගෙන ඉදිරියට මේ බල්බයක් තිබ්බේ නැහැ. ඒකින්ද මම මේස ළඟටම කරලා මේ උඩ වයර් දෙකක් ගත්තා. වයරයක් උඩින් ගත්තා. ඊට පස්සේ ආයේ ඒකට ජොයින් කරන්න ඕන හින්දා පහලින් තව වයර් එකකුත් හදාගෙන මේ සෙට් කරන්න තමයි හදලා දෙන්නේ. බලන්න යනකොට එකතනම තින වයර් දෙකකින් නෙමෙයි ගත්තේ. එතනම නේ. උඩින් එකයි යටින් එකයි අරන් තියෙන්නේ. දෙකම එකට ජොයින් කරලා මුලින්ම මේන් එකෙන් ඔෆ් කරලා තිබ්බේ. කොහොමද කරන්ට් එක වදින කොහොමද කරන්ට් එකට මමවත් බයයි. ඒකෙන්ද මේන් එකෙන් ඔෆ් කරලා තියලා වයර් දෙක සෙට් කරලා බල්බ් එකත් හයි කරලා තිබ්බා. ස්විච් එක දැම්මා. ස්විච් එක දැම්මා. බලනකොට දෙපැත්තෙම කරන්ට් ගෙන ලයින් දෙකක් තමයි සෙට් කරලා බල්බ් එක හයි ඒක කරලා. තමයි සෙට් කරලා තියෙන්නේ. තප්පර 10ක් 15ක් ගියේ නෑ කොහමරි මුළු වයරින් එකම ගෙනි මුළු ගත්තා. ගේම දුම් වෙන්න පටන් ගත්තා. එතකොට ගෙවල් වටේ කියන්නේ පිටටත් ගියා දුම. ඊට පස්සේ ගෙවල් වටේ හිටපු කට්ටියත් ඇවිල්ලා බලලා ඊට පස්සේ මේන් එක ඔෆ් කරලා ඊට පස්සේ තමයි මේ නිවා ගන්න පුළුවන් උනේ. ඒ වගේම දැන් මේ පවුලේ ඉන්නවා දැන් අපි නම් සාමාන්‍යයෙන් බඩගිනි වුණාම කෑම කාලා වතුර බොනවා නැත්තම් තේ එකක් හරි එහෙමනේ අපි සාමාන්‍ය මේ පවුලේ ඉන්නවා දෙන්නේ එක්කෙනෙක් සබන් කනවා එක්කෙනෙක් භූමි තෙල් බොනවා. දැනගන්න කැමතිද කවුද කියලා? කවුද? දැන් කවුද මේ සබන් කන්නේ? මේ මගේ ළඟ ඉන්නේ. ඔව්. ඇයි සබන් කන්නේ? ඇත්තට මේ මහා විශාල දරිද්‍රතාවයකින් ජීවත් වෙච්ච පවුලක් වගේ. සබන් කාලා වතුර මේ භූමි තෙල් බීලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. සබන් කෑ එහෙම නෑ. ඉතින් මේගොල්ලෝ කියන ඇති සබන් කනවා කියලා මම එහෙමටම නෑ. ඉතින් නිකන් දැක්කම අර අස්සනට පොලිස් එකට තියෙනවනේ. ඒක පොඩ්ඩක් පළදු කරන්න වගේ හපලා දාන්න. තාමත් ඒ පුරුද්ද තියෙනවද? තාමත් තියෙන ඉතින් දැක්කම ඒක පොඩි නැගිලි. ආරංචියක් ආවා නේද? දැනුත් සබන් කෑල්ල නිකන් කෑලි කෑලික ඔව්. මෙයාද කොහෙද කන්නේ කිව්වා. ඔව්. ගෙදර සබන් කෑලි ගෙනල්ලා තිබ්බාම ඒවා හැමතැනම පළදු කරලා තියෙනවලු. කෑලි කෑලි නැල්ලු සබන් කෑලි. භූමි තෙල් බීවේ කවුද? භූමි තෙල් බීලා සම ගිහිල්ලා අර ඔළුව ගහගන්න. ඔව් ඔළුව ගහගන්න. පිස්සු දෙනවා. නයින්ටත් බෑනි ගහලා. භූමි තෙල් බීලා මේ රෝවලට අරගෙන ඊට පස්සේ කිව්වලු රෝවල කිව්වලු භූමි තෙල් බීුවට මෙච්චර කාලයකට බෙහෙතක් හොයාගෙන නැහැ ලෝකේ. ඔය යන්න කියලා එවලා. පහුවට ගියොත් තමලු හොඳ නැත්තේ. ඔව්. නැත්තම් මට බඩ පිටලා ගියලා යනවා. නැහැ. චූටි කාලේ නේ. චූටි කාලේ තුර මට තේරෙන්නේ නැහැ මොකුත්. තාත්තේ මේ අපි දැන් මේ ආගේ කතා මේ සුන්දර කතාත් කතා කරගෙන ඉන්නකොට තාත්තේ අර මේ දොළපිහිල්ල පබ්බතාරාම රජමහා විහාරයේ ස්වාමීන් වහන්සේ නමක් ඔබතුමාට දුන්නා අවවාදයක්. මොකක්ද ඒ අවවාදය? මට විතරක් නෙවෙයි අපි ගමේ කීප දෙනෙක්ම රැස් කරලා එන්ඩිගෝ පන්සලට අපි ගියා. ඒ ආමඳුර වහන්සේ දුන්න උපදෙස් තමයි අපේ සිංහල ජාතිය චුට්ටක් අඩුවෙන් පවතිනවා. ඒක නිසා අපේ දරුවන් පුළුවන් තරම් හදන්න කියලා තමයි අපේ ආමඳුර අපිට උපදෙස් දුන්නේ. ඒක ඉතින් ඒ වෙනකොට මම නැගිටලවත් කිව්වේ නෑ මේ මම හදලා තියෙන්නේ කියලා. නමුත් ඒ වෙනකොට මම ගිහිල්ලා ඉවරයි ඒ තත්ත්වෙටම. ඕකි වටිනාම දේ තමයි ස්වාමීන් වහන්සේ නමක් එහෙම කිව්ව කියන එක ලොකු වෙනසක් නේද? එහෙමයි. සමාජයේ ලොකු වෙනසක්. ඒ කියන්නේ එහෙම කියන්නේ නැති මට්ටමක් නේ පහුගිය කාලෙම තියෙන්නේ. තාමත් එහෙම තමයි. ඉතින් අපි නිතරම අපි කියන්නේත් අපි ධර්මයේ දේශනා කරන විදිහත් වෙනස් වෙන්න ඕන කියලා දැන්. දැන් මොකද ධර්මය අහන්න ශ්‍රවණය කරන්න පින්වත් තුන් ඉන්න ඕනේ. ඒ පින්වත් මිනිස්සු
ජීවත් කරවන්න, පින්වත් මිනිස්සු වැඩි කරගන්න, බෝ කරගන්න අපි මේ ක්‍රියාවලිය ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නේ. දැන් අපි බලාගෙන ඉන්න අපේ ආදරණීය සහෘද හිතවතුන්ට හිතවතියන්ට මේක බලාගෙන ඉන්නකොට දැනෙන්න ඕනේ අපි මේ කියන මේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව. අනාගතයේ අනතුරක තියෙන අපේ ජාතිය, ඒ ජාතියේ අනතුර වළක්වා ගැනීම සඳහා අපි හැමදෙනාම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන කාරණාව අපේ සහෘදයන්ට දැනේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ අම්මගෙන් දැනගන්න කැමතියි දැන් දරුවෝ 6ක් හදනවා කියන්නේ ඒක ලොකු වගකීමක් වගේම සමහර වෙලාවට සමහරු කියනවා මේ ශරීර සෞඛ්‍යයට බලපෑම් ඇති වෙන්න පුළුවන් මේ වගේ දේවල්. කොහොමද රෝහලි අම්මට මොන වගේ අවවාද උපදෙස් ලබා දුන්නේ දැන් දරුවෝ හදන්න එපා මේ ඇති කිව්වද නැත්නම් මොකද අපිට ගොඩක් අහන්න ලැබිච්ච දෙයක් තමයි විශේෂයෙන්ම රෝහල් වලින් කියනවා අම්මලට දැන් දරුවෝ හදන්න එපා දෙන්න 3 දෙනා වෙනකොට කියනවා දැන් ඔය ඇති කියලා. අම්මට එහෙම බලපෑම ආවේ නැද්ද? මට එහෙම බලපෑමක් ආවේ නැහැ. මගෙන් ඇහුවා කී දෙනෙක් ඉන්නවද කියලා. මං කිව්වා මේ චූටි එකන හම්බෙන්න ගියේ. ඊට පස්සේ මං කිව්වා මේ 6 වෙනි එකන කියලා. ඊට පස්සේ මට කිව්වා මේ රම්‍යා මිස් කියලා එක්කෙනෙක්. එයා මට කිව්වා මේ ඔයා මේ කාඩ් ඔපරේෂන් කරන්න කියලා. ඔයා මේ 6 දෙනෙක් හදලා තියෙන්නේ මේ මොකද ඒ මිස් කියලා මට කිව්වේ. ඔයා මේ 6 දෙනෙක් හදාගෙන ඉන්නේ. ඒ වගේ මේ අනිත් කට්ටියටත් අවවාදයක් ඔයා මේ කරගෙන තියෙන දේ කියලා මට කිව්වා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙයාට 6 දෙනෙක් ඉන්නවා කියන්නේ ඇත්තද බොරුවද කියලා අහන්න කියලා. ඊට පස්සේ රම්‍යා මිස් කිව්වා මේ පිටගෙවල් වල කාඩ් දන්නේ මේ ගෙනල්ලා තියෙන්නේ 6 දෙනෙකු කාඩ්. ඒක හොයලා බලලා ඔපරේෂන් කරන්න කියලා ඒ මිස් කිව්වා මට. ඒ කියන්නේ මේ සහයෝගයක් ලබා දුන්න සහ එයා සතුටු ඒ මිනිස්සුත් මට කෑම ගෙනත් දෙනවා. සීට් තුවා සබන් එහෙම මට ගෙනත් දීලා තියෙනවා. ඉතින් රෝහල් වලින් ඒ වගේ ධෛර්යමත් කිරීමුත් අම්මලා වෙනුවෙන් කරනවා. ඔව්. එහෙම වැඩි වෙන්න ඕනේ. දැන් අපි අර පහුගිය කාලේ තිබ්බ අර පුංචි පවුල රත්තරන් කියන මේ අර අපේ රට විනාශ කරන්න අපේ ජාති විනාශ කරන්න විවිධ මේ අරාජික මිනිස්සු ගෙනල්ලා දාපු අරාජික කාලවල වල ගෙනල්ලා දාපු මේ සංකල්ප දැන් සම්පූර්ණ සහ මුලින්ම ඉවත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද ඒව බලපෑවේ ලංකාවේ සිංහල ජාතියට විතරයි. පුංචි පවුල රත්තරන් කියන එක අදාළ කරගත්තේ සිංහල ජාතිය විතරයි. අනිත් ජාතීන් කිසිම කෙනෙක් මේක අදාළ කරගත්තේ නැහැ. කින් දැන් අපි ඉවත් කරන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙන. දැන් අපි ඉවත් කරලා තියෙන්නේ. දැන් අපි වැඩුණු පවුල ඉස්තරම් කියන මහා ගෞරවනීය පාඨය මුල් කරගෙන තමයි මේ ගමන යන්නේ. අම්මා මේ දරුවෝ ඔක්කොම හම්බුනේ සත්කම් කරලාද නැත්තම්? නෑ නෝමල් හම්බුනේ. එතකොට මේ දියණිය හම්බුනේ කොහෙද? ගෙදර. එනේ ගෙදරදිම හම්බුනේ නේ. ඒකත් මට නම් හිතා ගන්න බෑ. නමුත් මේ ඒකත් ඔව් මං ඇදලා එනකොට මේ මට පොඩ්ඩක් අමාරුයි වගේ කිව්වා. එහෙනම් පොඩ්ඩක් ඉඳපන් වාහනයක් හොයන්න යන්න කියලා වාහනයක් හොයන්න මං හැමතැනම ගියා. මට වාහනයක් මුණ ගැහුන්නේ නැහැ ඒ වෙලාවේ. නමුත් මම ආපහු වාහනේ නැතුව එනකොට දුව හම්බෙලා. ඒ ඇතුලේ වටේ කට්ටිය ගොඩක් පිරිලා බලන් ඉන්න මොනවද වෙන්නේ මොනවා වෙයිද කියලා ඔක්කොම බලන් හිටියා. කොහොමද මේගොල්ලන්ට පිං පුදන්නේ? කොහොමද මේගොල්ලන්ට තෑගි පුදන්නේ? කොච්චර තෑගි දුන්නත් මට නම් හිතට මදි. නමුත් අපි සිහිවටනයක් විදිහට අපිව මතක් වෙන්න ඔබතුමායි ඔබතුමී කරපු මේ මහා නර්ග ක්‍රියාව සඳහා ලොකු තෑගි දෙන්න පුළුවන්කමක් නැති වුණත් ඒ කාලේ වෙනකොට මට පොඩි කට්ටිය ගමේ ඔය සමහරක් අය නෑදෑයෝ වගේ එන කට්ටිය දොස් කිව්ව ඔච්චර මොකටද හදන්නේ කියලා. දොස් කියපුවාත් ඉන්නවා. ඕනතරම් කියලා තියෙනවා. ඕනතරම් කියලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ට මොකද කියන්නේ ඔබතුමා? මොනවා කියන්නේ ඉතින් මට පුළුවන් හැටියට මං කරා කිව්වා. පච්චි ඉස්සර සාමාන්‍යයෙන් කවදාවත් ගෙදර නැවිත්ින්නේ නැහැ. අනිවාර්යෙන් කොහෙ ගියත් අනිවාර්යෙන් රැයට ගෙදර එනවා. ඒත් ගෙදර එනකොට අපි 6 දෙනාම අපිට තාමත් ඒ ඇඳ තියෙනවා. අපි 6 දෙනාම නිදාගන්නේ එකම ඇඳේ. එකම බෙඩ් ෂීට් එක පුරවගන්නේ 6 දෙනාම. ඇවිල්ලා කොහෙන් බලන හැමත් යනවා තුවාල තියෙනවා. තුවාල තිබ්බත් අම්මට අනිවාර්යෙන්ම බනිනවා. ඒ අප්පච්චි ඒ තරම් ආදරේද අසල. අම්මා රැකගත්තේ නැහැ කියලා බනිනවා. අම්මට බනිනවා. කොහෙ ගියත් ඒ බෑන්ඩේවට දැන් තමයි අඬන්නේ.
හොඳයි. අපි තෑගි අරගෙන එනකන් ඔය ඉදිරියම ඉන්න මේ සෙනෙහසේ නිවහන ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඔබගේ හදවතට සමීප කරනවා. ඔන්න අපි තෑගිත් අරගෙන ආවා. ඉතින් අපි මතක් කරලා ඉමු සනත් අයියේ මුලින්ම අපේ සෙනෙහසේ නිවහනට ප්‍රධාන අනුග්‍රාහක දායකත්වයේ සපයන CIB shopping center පිළිබඳ සලුපිලි ලොවේ ශ්‍රී ලාංකීය අභිමානය CIB shopping center මතක් කරන්න ඕන. වසර මැද ක්‍රියාත්මක කරන දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන මෙවරත් CIB ජනජය වාසනා නමින් අගෝස්තු 10 වෙනිදා සිට නොවැම්බර් 10 දක්වා මාස 3ක් පුරාවටම පැවැත්වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම CIB shopping center වෙතට පැමිණෙන කිසිම කෙනෙක් හිස් අතින් නම් යන්නේ නැහැ. තෑගි භෝග ගොඩාක් අරගෙන තමයි යන්නේ. ඒත් එක්කම 140 දක්වා වටම් ලබා ගැනීමේ පහසුකම් ඔබට ලබා දීලා තියෙනවා. ඒත් එක්කම විවිධ නිවසකට අවශ්‍ය කරන සෑම සියලුම තෑගි භාණ්ඩ ඇතුළු ගෘහ උපකරණ සෑම දෙයක්ම ඔබට ලබා ගන්න පුළුවන් එකම වහලක් ඇතින් ඒ CIB shopping center විතින් විතරයි. ශාඛා තියෙනවා ගොඩක්. කොළඹ විතරක් සීමා වෙලා නැහැ. අනුරාධපුර, කඳුරුවෙල, ගම්පොළ, මාතලේ, රත්නපුර, බණ්ඩාරවෙල, කුරුණෑගල, ගුලියාපිටිය, හලාවත, මීගමු, ඇඹිලිපිටිය, නුවර, කෑගල්ල, පිළියන්දල, ගම්පහ, හොරණ, නුගේගොඩ, මහරගම. ඔව් ඒ වගේම මතක් කරන්න ඕනේ විලාසිතා පිළිබඳ ජනතාවගේ සම්මානය ස්ලිම් නිල්සන් ජනතා සම්මානය 2018 2019 සහ 20 කියන වසර 3 පුරාවටම CIB shopping center පිදුම් ලැබුවා. CIB shopping center පිළිබඳව තවත් විස්තර දැනගන්නට අවශ්‍ය නම් www.cibweb.lk යන වෙබ් අඩවියට හෝ CIB shopping Facebook පිටුවට එකතු වෙන්න. ඉතින් ඔන්න CIB shopping center වෙතින් පිරිනමන ඉතාමත් වටිනා ත්‍යාගය අපි මේ පවුලට පිරිනමන්න හදන්නේ දෙන්නකෝ. මේ තෑග්ග ගියසරේ ගිය වතාවල් වලට දීපු තෑග්ගට වඩා පොඩ්ඩක් පොඩි. ප්‍රමාණයෙන් පොඩි හැබැයි වටිනාකමින් වැඩි. අපි ඕක මේ විදිහටම තාත්තා ළඟට යවමු. CIB වගේම අපිට සමාදර අනුග්‍රාහක දායකත්වයේ ලබා දෙන්නේ කලම්බෝ ටෙක්ස්ටයිල් එක්සිකියුටිව් වෙයා පෙරි ඇලන් ෂර්ට්ස් හම්බ වෙනවා සියලු දෙනාටම. මහත්තුරුන් සියලු දෙනාටම පෙරි ඇලන් ෂර්ට් එක ගන්න හම්බ වෙනවා. ෂර්ට් එකක් අඳිනකොට ඇඟට පොඩි සුව පහසු වෙන්නත් ඕන, ස්මාර්ට් වෙන්නත් ඕන නේ. ලස්සන වෙන්න ඕන. අපේ කැත වැහෙන්න එපා නේද ෂර්ට් එකක් කරනවා. මේ ඔබේ කැත වහගන්න පෙරි ඇලන් ෂර්ට් එක. පෙරි ඇලන් ෂර්ට්ස් තියෙනවා. තාත්තට එවන්න ඕක. විශේෂයෙන් මතක් කරන්න ඕනේ පෙරි ඇලන් කියන්නේ 100%ක්ම දේශීය ව්‍යාපාරයක්. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මතක් කරන්න ඕනේ මේ අනුග්‍රාහක දායකත්වය ලබා දෙන අපේ ආදරණීය අනුග්‍රාහක බවතුන් පිළිබඳව දැන් කොරෝනා ව්‍යසනයෙන් පස්සේ දැන් මේ එක අඩුවේගෙන ගිහලා තුරන් වෙලා ගිහිල්ලා අපි නැවත වතාවක් සාමාන්‍ය ජීවිතයකට ඇවිල්ලා තියෙන කාලේ කොහොමත් ව්‍යාපාරික අංශවලට ටිකක් හොඳ කාලයක් නෙවෙයි පහුගිය කාලේ ගෙවිච්ච කාලේ. හැබැයි එහෙම තියෙද්දි මේ උත්තරීතර වැඩසටහනේ ගෞරවනීයත්ව බව තේරුම් අරගෙන අපිත් එක්ක මේම එකතු වෙලා ඉන්න එක පිළිබඳව අපි ගොඩක් සතුටුපත් වෙනවා. ඒ වගේම තියෙනවා ඉතාමත් වටිනා තෑගි පාර්සලයක් විශේෂයෙන්ම මුළු තැන්ගෙට අවශ්‍ය සියලුම නිෂ්පාදන ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා බයෝ ෆුඩ්ස් වෙතින්. ඉතින් බයෝ ෆුඩ්ස් වෙතින් ඉතාමත් වටිනා තෑගි පාර්සලයක් තියෙනවා මේක අම්මට. වසවිසෙන් තොර 100%ක්ම කාබනිකව නිෂ්පාදනය කරන ලද ආහාර වර්ග තමයි බයෝ ෆුඩ්ස් වෙතින් ලබා දෙන්නේ. මොවුන්ගේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මොවුන්ගේ ආදායමෙන් කොටසක් නැවතත් ගොවියාතට පත් කිරීමට ඔවුන් වග බලා ගන්නවා. සෞභාග්‍ය හඳුන්කූරු ආසිරිමල් වස්සන සුමුදු සුවඳ සෞභාග්‍ය සුවඳකූරු නිර්මාණය කරලා තියෙන්නේ මුළුමනින්ම මේ පිරිත් කරනු ලැබූ අමුද්‍රව්‍ය යොදාගෙන. එයත් විශේෂත්වයක් මේ සඳුන් සුවඳ පැතිරෙන සෞභාග්‍ය හඳුන්කූරු සුවඳකූරු. ඒත් එක්කම තව තෑගි තියෙනවා නේද? තව තෑගි තියෙනවා. මේක ගිහිලා දෙන්න නංගිට. අපේ නංගිට ද ලව වෙතින් අපිට ලබා දෙන තෑගි වවුචරය මේ තියෙන්නේ. ලව අපි හැමදාම ඔබට ආදරේ, ලවත් අපිට ආදරේ. තව තෑගි තියෙනවා.
විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඇමරිකාවේ පදිංචිව සිටින ලක්මල් චානක එගොඩගේ මහත්මයාව දැන් දීර්ඝ කාලයක් පුරාවටම අපේ සෙනෙහසේ නිවහනත් සමගින් අත්වල් බැඳගෙන ඉන්නවා. ඉතින් අපේ වැඩසටහනට සහභාගී වෙන මේ වගේ වැඩුණු පවුල් වෙනුවෙන් එතුමාගේ සතුටින් එතුමාගේ අනුග්‍රහයෙන් අපිට ලබා දීලා තියෙනවා ඉතාමත් වටිනා තිලිනයක් ලංකාවේ සුපිරි වෙළඳ සැලකින් ඔබේ නිවසට අවශ්‍ය සියලුම දේ මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ගෞතම බුදු සසුන සහ ලක්මාතාව වෙනුවෙන් සුජාත දූපුතුන් රැසක් දෑයට දායාද කළ උත්තම මව්පිය දෙපළක් උදෙසා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ උපහාරය මෙලෙස පිදෙනා වගයි. ඔන්න දැන් තාත්තා පවුලට දරුවෝ 8 දෙනෙක් ඉන්නවා. අපි දෙන්නත් එක්ක. හරි. සෙනෙහසේ නිවහනෙන් ඔබට ලැබෙන උත්තරීතර සමරු සිහිවටනයක්. මේ සමරුව දිනපතාම බලලා සතුටු වෙන්න මේ තාත්තයි අම්මයි එකතු වෙලා මේ කරපු මහා උත්තුංග ක්‍රියාවලියට අපේ වාක්කෝෂයේ වචන නැහැ ඔබතුමන්ලගේ සේවය අගයන්න. මගේ රත්තරන් පුතණුවරුන් ඒත් එක්කම දියණිය සහ නරඹන ප්‍රේක්ෂක සුදී ජන සමූහයා ඔබත් අපිත් එක්ක ඒකාත්මක වෙන්න මේ ආකල්පය ඔබේ හිතේ දරාගන්න මේ ආකල්පය වපුරන්න ඔබත් අපේ මේ ජාතික ව්‍යාපාරයට එකතු වෙන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. අපිට කතා කරන්න පුළුවන් 071 අංකයේ ඔබ වෙනුවෙන් විවෘතයි නේද? ඔව් ඔබටත් මෙවැනි වූ වැඩුණු පවුලක් තියෙනවා නම් වැඩුණු පවුලක හිමිකාරීත්වය දරනවා නම් ඔබටත් පුළුවන් අපේ සෙනෙහසේ නිවහනට ගොඩ වදින්න 071 කියන දුරකථන අංකයට දුරකථන නැමතුමක් හෝ WhatsApp පණිවිඩයක් එවන්න පුළුවන්. මේ වගේම ඔබට හැකි නම් ඔබේ පවුලේ සමූහ ඡායාරූපයක් එක්ක අපිට WhatsApp පණිවිඩයක් එවන්න. එතකොට ඔබටත් ඔබගේ අභිමානවත් වැඩුණු පවුලත් එක්ක අපේ සෙනෙහසේ නිවහනට ගොඩ වදින්න පුළුවන්. ඒත් එක්කම මේ අලුතෙන් බිහි වෙන්නේ ඉන්න දරු පැටවුන්ට නැත්නම් ඒ වගේ දරු පැටව වැඩි ප්‍රමාණයක් ඉන්න පවුල් වලට උදව් උපකාර කරන්න ඔබ කැමති නම් එහෙම පවුල් අනන්ත අප්‍රමාණ ඉන්නවා. දුෂ්කර ජීවිත ගත කරන පවුලුත් ඉන්නවා. ඉතින් අපි මේ ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්නට ශ්‍රද්ධා රූපවාහිනියත් සමග අත්වල බැඳ ගන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔබ කැමති නම් ඒ අයට උදව් කරන්න. අපිට පුළුවන් ඒ අයව සම්බන්ධීකරණය කිරීමේ කාර්යය ඉටු කරන්න. කිසිම මුදල් අතපත ගෑමක් අපි ස්පර්ශ කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. අපි විනිවිදභාවයෙන් යුක්තවයි මේ ක්‍රියාකලාපය කරන්නේ. මගේ ආදරණීය තාත්තා අම්මා හොඳින් මතක තියාගන්න අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් අනුව තමයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. උන්වහන්සේ තමයි මේ වගේ උත්තුංග පවුල් අගයන්නට ඕන පියවරුන් මව්වරුන් අගයන්නට ඕන කියන කාරණාව හැමදාම කතා කරන්නේ. ඒ අපේ ජාතිය පිරට පහළ වූ ඔබ වෙන්න ඕන නිසාවෙන්. YouTube channel එක ඔස්සේ අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ශ්‍රද්ධා රූපවාහිනියේ සෙනෙහසේ නිවහන ඔබට ටයිප් කරන්න පුළුවන්. ඔබට සියලුම වැඩසටහන් නරඹන්න පුළුවන් ශ්‍රද්ධා රූපවාහිනියේ සෙනෙහසේ නිවහන වැඩසටහන්. ඒත් එක්ක මේ වැඩසටහන් නරඹන්න විතරක් නෙවෙයි යාළුවොත් එක්ක බෙදා හදා ගන්න, ෂෙයා කරගන්න පුළුවන්. අපිට ඔබේ අදහස්, යෝජනා, චෝදනා එවන්න අපි ඒව ගැන බොහොම සැලකිල්ලෙන් අවධානය යොමු කරලා අපි වෙනස් වෙන්නත් උත්සාහ කරනවා. අපිට එවල තියෙන මේ යෝජනා එක්කම අදහස් හරිම උත්තුංගයි. ඒවා අපි ගොඩක් ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේදී සිහිපත් කරනවා නේද බෝනේ? ගොඩක් දෙනෙක් ඒවල තියෙන අපිට මේ වෙලාවේ කියන්න බැරි වුණාට සමහර වෙලාවට වැඩසටහන ඉදිරියට කරගෙන යන්න සාර්ථකව කරගෙන යන්න අපිට ලොකු ශක්තියක් ලොකු හයියක් වෙනවා ඔබගේ ඒ වචන. ඉතින් හැමදිනාටම ස්තුතිවන්ත වෙමින් මේ ආදරණීය රත්තරන් අභිමානවත් පවුලට දීර්ඝායුෂ ලැබේවා, නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමෝ බුද්ධාය. ආදරණීය සහෘදයනි, අපි යලිත් ලබන සතියේදී මෙවන්තම සොඳුරු මොහොතකදී හමු වන බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගෙන යනවා බෝනෙත් මමත් මේ ශ්‍රද්ධා රූපවාහිනියේ සෙනෙහසේ නිවහන වැඩසටහන ලබන සතියේදීත් එකතු වෙමු. නමෝ බුද්ධාය. අහසට ඉර හඳ වගේ අම්මා තාත්තගේ ආගේ
බඹ විහාරණයෙන් සපිරුණු බ්‍රහ්ම රාජයින් මගේ මෙත් මුදිතා උතුරන කරුණා ගුණ පොපියන මැදහත් සිත සුදිලෙන බඹ විමනකි නිවහන විසල් පවුලකින් සැදී අභිමානවත් සමාජිකයින් වන ඔබටයි මේ ආරාධනය. සෙනෙහසේ නිවහන වැඩසටහන සඳහා ඔබේ පවුලේ සැමදෙනාත් සමගින් අප හා එකතුවීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් අමතන්න 0.71-812-99. ඔබ ප්‍රදේශයේ රටට ජාතියට අභිමානයක් වූ මෙවැනි සිංහල බෞද්ධ පවුල් සඳහා ඔබත් සවි පමණින් සහයෝගය දක්වා වැඩුණු පවුල්වලින් ජාතිය නංවාලන්නට ඔබත් දායක වන්න. රෙදිපිලි වෙළඳාමේ බොදු ලකුණ ෂේඩ්ස් ෆැෂන්